ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයට සූදානම් වෙන අපේ පොඩි හාමුදුරුවරු මෑණිවරුන්ට සහ සියලුම දුවදරුවන්ට ප්‍රාචීන භාෂෝපකාර සමාගමත් එක්ක DP අධ්‍යාපන නාලිකාව ඔබට ගෙනෙන ප්‍රාචීන ප්‍රාරම්භ පාඩම් මාලාවේ අද දවසේදීත් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා නිර්දිෂ්ට ග්‍රන්ථ පළවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළව පූජාවලී ග්‍රන්ථය තුල එන දිව්‍ය රාජ පූජා කතා පාඩමේ පස්වෙනි පාඩම තමයි අද දවසේදී ඔබ වහන්සේලාත් සමග සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ පාඩම බොහොම සුන්දර පාඩමක්. මේ පාඩම බොහොම රසවත් පාඩමක්. මේ පාඩම චිත්තජ රූප රසක් මවා ගන්නට පුළුවන්කම ලැබෙන පාඩමක්. අපිව දිව්‍ය ලෝක චාරිකාවක යන ගමන් දිව්‍ය ලෝකයේ තියෙන අසිරිය රූපරාමු ගොඩකින් දකින්නවා වගේ පාඩමක්. ඉතින් මේ පාඩමේ අද දවසේදීත් අපි මේ චාරිකාව ඉස්සරහට යමු. නැවතුනේ සක්දෙවිඳු අයිරාවන ඇතා පිටින් නන්දන උද්‍යානයේ ඇතුළු උද්‍යානවල ක්‍රීඩා කිරීමට පිටත් වීම කියන තැන. එතකොට අපි මේ කතන්දර ගොඩ කිව්වා. සක්දෙවිඳු බුදුන් දැකීම. අද ආරම්භ වෙන සක්දෙවිඳු බුදුන් දැකීම. තවද යම් සක්දෙව් රජහුම අප බුදුන් වැඳ හෙව තුන් කෙල සැට ලක්ෂයක් 3 කෝටි 60 ලක්ෂයක් ආයු ලැබ 80000ක් දෙවියන් සමග සෝවාන් වූ පරිදි කෙසේද? සක්දෙවිඳු බුදුන් වැඳ 3 කෝටි 60 ලක්ෂයක් ආයු ලැබ ආයුෂ ප්‍රමාණය 80000ක් දෙවියන් සමග සෝවාන් වූ පරිදි කෙසේයත් සෝවාන් වූ කතාව කොයි වගේද කොහොමද? එක් සමයක මාගේ ස්වාමිදරු බුදුරජාණන් වහන්සේ මගධ රට රජගහ නුවරට පැදුම් දෙසෙහි බුදුහාමුදුරුවෝ මගධ රටේ රජගහ නුවරට පැදුම් දෙසෙහි පැදුම් දෙස කියලා කියන්නේ නැගෙනහිර පැත්තේ මහා අඹ වනයක් සමීපේ මහා අඹ උයනක් අසල ඇති වූ හේයින් පිහිටි හින්දා අඹසැඩ නම් වූ බමුණු ගමට අඹසැඩ නම් වූ බමුණු ගමට උතුරු දිග සිසාරා උතුරු පැත්තේ නිල් වනයකින් පරික්ෂිප්ත වූ හේයින් නිල් පාට වනාන්තරයකින් වට වූ හින්දා වේදිය නම් වූ පර්වත මුදුනේ වට වෙලා තියෙන වේදිය නම් පර්වත මුදුනේ දොර සිටි වේදිය පර්වත මුදුනේහි දොර සිටි ඉන්දසල් ගසක් ඇතියෙහින් ඉන්ද්‍රශාලා ගුහායයි ප්‍රසිද්ධ වූ ඉන්දසල් ගසක් තියෙන හින්දා ඉන්ද්‍රශාල ගුහායයි ඉන්ද්‍රශාල ගුහා කියලා ප්‍රසිද්ධ වෙච්ච පවුරු පදනම් දොරටුවෙන් යෙදුනා වූ ප්‍රාකාර පවුරු පදනම් බිත්ති දොරටු වලින් යෙදුනා වූ යුක්ත වූ යෙදුනා වූ කියලා අපි දාන්නේ යුක්ත වූ කියන එක. ගල් ගුහායක වැඩවසන සේක. ගල් ගුහාවක බුදුහාමුදුරුවෝ වාසය කරනවා. හැබැයි එය හුදෙක් අපි මැවෙන ගල් ගුහාවක් වගේ නෙමෙයි ඊට වඩා පවුරු පදනම් දොරටු වලින් යුක්ත ගල් ගුහාවක
බුදුහාමුදුරුවෝ වාසය කරනවා. එකල සක්‍රයාට බුදුන් දක්නා රිසිවිය. එතකොට සක්‍රයාට බුදුහාමුදුරුවෝ දකින්න ඕන වුණා. තෙමේ හැම විටම සක්‍රයා හැම වෙලාවෙම බුදුන් දැක දැකම සිටිනා කැමැත්තේය. බුදුහාමුදුරුවෝ බල බල ඉන්න තමයි එයාගේ කැමැත්ත තියෙන්නේ. දෙවියන්ගේ කාර්යය බොහෝ හේයින් තමා ඊතා අප්‍රමාදව ඔබත් ව්‍යාපෘත වේ. දෙවියන්ගේ කාර්යය බොහෝ හේයින් දෙවියන්ගේ කටයුතු හුඟක් තියෙනවා. කාර්යබහුල හින්දා, බිසි හින්දා. තමා ඊතා අප්‍රමාදව ඔබත් ව්‍යාපෘත වේ. තමන් ඊතා අප්‍රමාදීව ප්‍රමාදයකින් තොරව ඔබත් ව්‍යාපෘත වෙයි. ඒ කටයුතු වල නියැලෙනවා. ව්‍යාපෘත වෙයි කියලා කියන්නේ යෙදෙනවා. කටයුතු වල යෙදෙනවා, නිමග්න වෙනවා. බුදුන් කරාත් ඒමය. බුදුහාමුදුරුවන්ටත් ඒක හේමමයි. ඒ දවස් වනාහි තමාගේ ආයුක්ෂය වූ හේයින් මරණ බයෙන් වෙවුලා, ආයුක්ෂය වූ හේයින් ආයුෂ ගෙවිලා තියෙන හින්දා මරණ බයෙන් වෙවුලා. දෙවියොත් මරණයට බයයි, චුත වීමට බයයි. බුදුන් දක්නා කැමති විය කෙසේ දෙයක්. දැන් මෙතන හරි ලස්සන හර යම් ගොඩක් කියනවා. අපි හැමෝම ජීවිතවල කාර්යවල ව්‍යාපෘත වෙන අය. දෙවියෝ, බුදුහාමුදුරුවෝ, ඔබ වහන්සේලා, මම, අපි හැමෝම. එතකොට ඒ නිසා ඒ අයගේ කාර්යබහුලත්වයන්, කාර්යබාහුල්‍ය බව සැලකිල්ලට ගනිමින් තමයි ඔවුන් හමුවීම, කතා කිරීම, සෝද සාමීචි කතා පැවැත්වීම මේවා සිද්ධ කරන්න ඕන. එතකොට සක්‍රයා බුදුන් කරාත් මේ බුදුහාමුදුරන්ටත් ඒ කාර්යබහුලත්වය එහෙමමයි. කෙසේ හෝ සක්‍රයා බුදුන් හමුවට යනවා. මේ වචන ටිකක් මතක තියාගන්නේ හොඳයි. පැදුම් දෙසෙහි නැගෙන හිර, පරික්ෂිප්ත වටකල, වටවුණු හාත්පස, පවුරු පදනම් ප්‍රාකාර, එහිම ව්‍යාපෘත වෙනවා, යෙදෙනවා. ආයුක්ෂය වූ එයින් ආයුෂ ක්ෂය වී ඇති හින්දා ගෙවුණු නිසා. ඔහු මනුෂ්‍ය ගණනායෙන් 3 කෙල සැට ලක්ෂයක් දූ සක්‍ර සම්පත් විඳ. මනුෂ්‍ය ගණනායෙන්, මිනිස් ගණනින්, මනුෂ්‍ය ලෝකයේ ගණන් වලින් 3 කෙල සැට ලක්ෂයක්, 3 කෝටි 60 ලක්ෂයක් සක්‍ර සම්පත් විඳ. සක්‍ර දෙවියන්ට හිමි සම්පත් විඳලා ගෙවුණු කල, ආයු ගෙවුණු කල ආයුෂ අඩු වුණාම පංචපූර්ව නිමිත්ත දැක. පංචපූර්ව නිමිත්ත කියලා කියන්නේ දෙවියන්ගේ ආයුෂ කාලය ගෙවෙනකොට දාඩිය දානවා, පැළඳ සිටින මල් පරවෙනවා. ආදී වශයෙන් දෙවියන්ගේ කාලය ඉක්ුත් වූ බව ප්‍රකාශ වෙන ලක්ෂණ. තමාගේ ආයු පිරිහි ගිය බව දැන ඒ පැළඳ සිටින මල් පරවෙනකොට දහඩිය දාන්න පටන් ගන්නවා. එතකොට දෙවියෝ දන්නවා දැන් මගේ වීසා කැන්සල්, කාලය ඉවරයි කියලා දැනගෙන බුදුන් දක්නා කැමති විය. ඔන්න එතකොට බුදුහාමුදුරුවෝ දකින්නට උවමනා වෙනවා. බලාගෙන යනකොට මිනිස් ලොව මිනිසුන්ටත් දෙවියන් බුදුන් සිහිවන්නේ කාලය අවසාන වේගෙන එනකොට.
දෙවියන්ට දෙවියන් බුදුන් සිහිවන්නේ මල් පර වෙනකොට, දාඩිය දානකොට, පරසතු ගහේ කොළ හැලෙනකොට ආදී ලක්ෂණ පහළ වෙනකොට. අප කළ පින් ගෙවිනි මෙයින් ගොස් කොයි උපදුමෝද හෝයි. දැන් පින ඉවරයි, ලක්ෂණ පහළ වෙනවා. මෙතනින් පස්සේ ආයති භවය කොහේද උපදින්නේ? මහත් වූ බය ඇති වෙයි. අපට වගේමයි. දිව්‍ය ලෝකේද අපායේද බය ඇති වෙනවා අපට. දෙවියන්ටත් එහෙමයි. බොහෝ පින්කොට උපන් දෙවියෝ මරණ කාරණා දුටු කල බොහෝ පින් කරපු දෙවියෝ පංචපූර්ව නිමිත්ත දකිනකොට මතුපත්තේ දෙව්ලොවට නැගෙම්මයි සතුටු වෙති. මෙයින් චුතව ගොස් නැවත දිව්‍ය ලෝකයට යනවාය කියන සතුටටපත් වෙනවා. හැබැයි පින් මද දෙවියෝ එහෙම වෙන්නේ නැතුව ඇති. බලමු. සක්දෙව් රජහට පූර්ව නිමිත්ත පෙනුණු වේලෙහි සක්දෙවිඳුන්ට මේ පූර්ව පංච පූර්ව නිමිත්ත පෙනුණු වෙලාවේ මේ දසදහසක් යොදුන් සක්‍රපුරයද යොදුන් 10000ක් පමණ පැතිර පවතින සක්‍රපුරයද දහසක් යොදුන් විජයත් නම් මහ පායදර පෙර පාඩම් වල කියපු යොදුන් 1000ක ප්‍රමාණයේ තට්ටු පිට තට්ටු තියෙන වෛජයන්ත ප්‍රාසාදයේද 500ක් යොදුන් සුධර්මානම් දිව්‍ය සභාවද යොදුන් 500ක් පමණ විහිද පැතිර පවතින සුධර්මානම් දිව්‍ය සභාවද 100ක් යොදුන් පරසතු මදාරා ගසද යොදුන් 100ක ප්‍රමාණයක පිහිටා ඇති පරසතු මදාරා ගහ සරසතු නෙමෙයි මේක පරසතු මදාරා ගහද සැටයොදුන් පාණ්ඩු කම්බල සෛලාසනයේද සක්‍රයන් වෙනුවෙන් පහළ වෙච්ච වස්තු 60 යොදුනක් තියෙන පාණ්ඩු කම්බල ශෛලාසනයේද අඩු 3 කෙලක් දිව්‍යාංගනාවෝද කෝටි 2මාරක් අඩු 3 කෙලක් කියලා කියන්නේ කෝටි 2මාරක් දිව්‍යාංගනාවෝද දෙදෙව්ලොව දිව්‍ය සේනාවද දෙදෙව්ලොව කියලා කීවේ චාතුරු මහරජිකයයි තාවතින්සයයි පොඩි ආමුදුරනේ චාතුරු මහා රාජිකය සහ තාවතින්සය යන දිව්‍ය ලෝකවල දිව්‍ය සේනාවද දහසක් යොදුන් නන්දන උද්‍යානයේද යනාදී තමාගේ සක්‍ර සම්පත් බලා මේසා සැපතකින් පිරියමි බයින් වෙවුලා ගියේය. මේවා හරි වැදගත්. එච්චර පින් කරපු පින් නිසා මේ සැප ලැබපු සක්දෙවිඳුහට පංචපූර්ව නිමිත්ත පහළ වන විට අනේ අපොයි පරසතු ගහ මට නැතුව යනවා සුධර්මා දිව්‍ය සභාව නැතුව යනවා දෙදෙව්ලොව දිව්‍ය සේනාව නැතුව යනවා දිව්‍යාංගනාව නැතුව යනවා කියලා දුකක් ඇති වෙනවා බයක් ඇති වෙනවා සක්දෙවිඳුහට සක්දෙවිඳුට එහෙමනම් මිනිස් ලොව ඔන්න බණ කියන්න ධර්ම දේශනා කරන්න මිනිස් ලොව සිටින මට අපට ඔබ වහන්සේලාට රහත් කියන ඉලක්කයට මෙහා ඉන්න අපි ඔක්කොටම මමය මාගේය කියන හැඟීම තියෙනවා කියලා නේද මේ කියන්නේ සක්දෙවිඳුටත් තියෙනවා අනේ මගේ සම්පත් දැන් නැති වෙන්නයි හදන්නේ. ඉතින් විජයොත් නම් මහපාය මේ ඔක්කොම නැති වෙනවා කියලා හැඟීමක් ඇති වුණා, බයක් ඇති වුණා, කම්පාවක් ඇති වුණා, විස්සෝපයක් ඇති වුණා. කාටද? පොඩි හාමුදුරුවෝ කාටද? සක්දෙවිඳුන්ට.
ඉක්බිත්තෙන් ඊට පස්සේ කවර මහණෙක් බමුණෙක් දෙවියෙක් බඹෙක් හෝ මාගේ මේ ශෝක නැමති ශල්‍ය දැන් කල්පනා කරනවා කොයි මහණෙක් බමුණෙක් දෙවියෙක් බ්‍රහ්මයෙක් හෝ කවුද මේ හතර ගොල්ලගෙන් මාගේ මේ ශෝක නැමති ශල්‍යය ශෝකය නැමති කටුව උල ශල්‍ය එතකොට සක් දෙවිඳුට මේක කොච්චර පීඩාද කියලාද කියනවා නම් එය හිත ඇතුලේ ඇනිච්ච උලක් වගේ මගේ ලෙන් හයා මගේ පපුවෙන් ඒක ගලවලා දාලා මාගේ මේ දිව්‍ය සම්පත්තිය මට තියෙන පරසතු ගහ දෙදෙව්ලොව දිව්‍ය සම්පත්තිය පාණ්ඩු කම්බල සෛලාශනය අයිරාව නැතා මේ සම්පත්තික ස්ථාවර කොටලන ස්ථීර කරන තරුණ පුරුෂයෙක් ඇද්දෝ හෝයි කවුද ඉන්නේ ඇද්දෝ හෝයි නැද්දෝ හෝයි ඉන්නවද නැද්ද බලා කිසි සත්වයෙකු නොදැක කවුරුත් දකින්න නැතුව නැවත පරීක්ෂා කොට ආයෙ බැලුවා දෙවනි වතාවටත් බැලුවා කරුණා නිධාන වූ පරදුක්ඛ දුක්ඛිත වූ සද්ධර්ම චූඩා මණී වූ මාගේ බුදුන් සීකොට කරුණාවට නිධානයක් වූ පරදුක්ඛ දුක්ඛිත වූ අනුන්ගේ දුකේදී දුක්වන සද්ධර්ම චූඩා මණී සද්ධර්මයට සිළුමිණක් බඳු වූ සද්ධර්ම චූඩා මණී සද්ධර්මයට සිළුමිණක් වූ පරදුක්ඛ දුක්ඛිත වූ අනුන්ගේ දුකේදී දුකටපත් වූ කරුණාවට නිධානයක් වැනි වූ මාගේ බුදුන් සිහිකොට දැන් මේවා මාසේ වූ සත්වයෙකු තබා මං වගේ සත්වයෙක් විතරක් නෙමෙයි සියක් දහසක් ලක්ෂයක් සත්වයින්ගේ සියක් දහසක් ලක්ෂයක් සත්වයින්ගේ ශෝක ශල්‍ය ශෝකේ නැමැති කටුව ශෝකේ නැමැති උල බුදුනු හරණාසේකයි බුදුහු හරණාසේකයි බුදුහාමුදුරුව පැත්තකට කරනවයි කියලා හිතූ වේලේ හිතපු වෙලාවේ නැවත ඔහුගේ මරණ බය සංසිඳී මරණයට ඇති බය නැති වී එවිටම ගොසින් බුදුන් දකින්නට උත්සාහ වැඩිනි ඒ වෙලාවෙම බුදුහාමුදුරුව දකින්නට උත්සාහයක් ගත්තා සක්‍රයා පංච පූර්ව නිමිත්ත පෙනුණු වෙලාවේ මහත් වූ බයටපත් වෙලා මට මේ සැප සම්පත් දැන් නැති වෙන්නයි යන්නේ කවුද මා මේකෙන් මුදන්නේ කවර බ්‍රහ්මයෙක් දෙවියෙක් ශ්‍රමණයෙක් ඉන්නවද කියලා බලලා නැහැ කියලා දැනගෙන අය බලනකොට බුදුහාමුදුරුවෝ ඉන්නව බව දැනගෙන බුදුහාමුදුරුවෝ සියක් දහසක් දසදහසක් දෙනා මේ තත්වයෙන් මුදවනවා කියන විශ්වාසය ඇති කරගෙන බුදුහාමුදුරුවෝ දකින්න යන්න කල්පනා කළා. බුදුහාමුදුරුවෝ දකින්න යන්න කල්පනා කළා. එකල සක්‍රයා ඒ වෙලාවේ සක්‍රයා කල්පනා කරනවා අප බුදුහු කෙසේ තැනක කොයි වගේ ස්ථානයක දනව්වක ගමක දනව්වක් කියලා කියන්නේ ආසන්න ගමක කෙසේ වූ සත්වයෙකුගෙන් දන් වළඳා කෙසේ වූ සත්වයෙකුගෙන් දන් වළඳා කෙසේ වූ සත්ව කෙනෙකුන්ට මොන පිරිසකගෙන් දානය ලබාගෙන මොන අයට දහම් මමා දෙනසේක් දෝ හොයි කොයි වගේ අයට ධර්ම දේශනා කරමින් ඉන්නවාදයි පරීක්ෂා කොට බලනුයේ හොයලා බලනකොට යටකී ඉන්ද්‍රශාල නම් ගුහාවේ මුලින් කියපු ඉන්ද්‍රශාලා කියන ගුහාවේ වැඩවසනසේ දැක
වැඩ වාසය කරන බව දැකලා බුදුන් දක්නා බුදුන් දකින්නට බුදුහාමුදුරුවෝ හමුවට යන්නට මාහා සමග එවයි. මං එක්ක යන්න එන්න මාහා සමග එවයි මං එක්ක යන්න එන්න යයි තව්තිසා භවනයෙහි දෙවියන් කැඳවීය. තව්තිසා දිව්‍ය ලෝකේ දෙවියන්ට පණිවිඩයක් යැව්වා. බුදුන් දකින්නට යන්නට යන අය ඉන්නවනම් මා එක්ක එන්න කියලා. තව්තිසා දිව්‍ය ලෝකයට දෙවියෝ කැඳෙව්වා. ඉන්ද්‍රශාලා ගුහාවට යන්න බුදුහාමුදුරුවෝ දකින්න. එකලාව නොගොසින් එකලාව කියන්නේ තනියම කුමක් නිසා හැම දෙවියන් කැඳවීද? තනියෙන් යන්නේ නැතුව සියලු දෙවියෝ කැඳවෙව්වේ මොකටද? පෙර එක් දවසක් මෙන්න හේතුව. අතීතයේ එකෝමත් එක දවසක මේ සක්දෙව් රජ බුදුන් ජේතවනාරාමේ බුදුහාමුදුරුවෝ ජේතවනාරාමේ සල්ලාගාර නම් ගඳ කිලියේ වැඩ වාසය කරන කල සල්ලාගාර කියන සුවඳ කුටියේ ගඳ කිලියේ වැඩ වාසය කරන කල එකලාව බුදුන් දැක තනියම බුදුහාමුදුරුවෝ දකින්නට බණ අසන්නට ගිය බුදුහාමුදුරුවෝ ඔහුගේ අධිගම බල ලබන නුවණ මේ ඉස්සරාත්ම භාවයක අධිගම ලබන නුවණ යම් ආධ්‍යාත්මික දියුණුවකට පත්වෙන්න තියෙන නුවණ තව ලාසේ දැක තව මෝරලා නෑ කියලා දැනගෙන ලාමකයි මෝරලා නෑ කියලා දැනගෙන මතු ඉන්ද්‍රශාලා ගුහාවේදී අනාගතයේ දවසක ඉන්ද්‍රශාලා ගුහාවේදී 80000ක් දෙවියන් සමග 80000ක් දෙවියෝ එක්ක මාර්ගඵල දෙමේ සිතාලා සෝවාන් ආදී මාර්ගඵල ලබා දෙමේ හිතලා ඔහුට එදා අවකාශ නොදුන්සේක. එදා සක් දෙවිඳුට අවකාශ දුන්නේ නැහැ, ඉඩ දුන්නේ නැහැ. අනාගතයේ දවසක කියන්නේ මෙන්න මේ කියන දවසේ 80000ක් දෙව්සෙනග පිරිවරාගෙන ඇවිත්ම සෝවාන් ආදී මාර්ගඵලවලට පත් කරනවා කියලා හිතලා. ඒ කාරණයෙන් එකලාවගේම් නම් සක්‍රයා කල්පනා කරනවා එදත් මට එහෙම වුණා. අදත් මං තනියෙන් ගියොත් එහෙම වෙනවා. සිතාලා ඔහුට එදා ඒ කාරණේ එකලාවගේම් නම් අදත් අවකාශ නොලදිම් නම් නොයදෙයි. අදත් තනියෙන් ගියොත් නම් සෝවාන් ආදී මාර්ගඵල ලබන්න බෑ. බොහෝ දෙවියන් හා සමග ගිය කල පිරිස වැඩි කරගෙන ගියාම කිසි කෙනෙකුන් උදෙසා බණවදාරණ සේකයි. කවුරු හරි වෙනුවෙන් බුදුහාමුදුරුවෝ බණ කියනවනේ. සිතා තමා නුවණැති හේයින් මොලේ තියෙන හින්දා තව්තිසා වැසි දෙවියන් හැම දෙනම කැඳවීය යයි දත යුතු. තව්තිසා දිව්‍ය ලෝකේ සියලුම දෙවියෝ කැඳව ගත්තා කියලා දැනගන්න ඕන. එතකොට දැන් පේනව නේද සක්‍රයයි තනියෙන් ගියේ නැත්තේ කියලා. එදා දඬුවම විඳින්න වෙයි. එදා බුදුහාමුදුරුවෝ මට මාර්ගඵල ලබන්න අවකාශ දුන්නේ නැහැ. අනාගතයේ දවසක කට්ටියත් එක්ක ඇවිල්ලා මේ කරන් යන්න ඕන කියලා. අද තනියෙන් ගියොත් මට තව දවසක් ඉන්න වෙයි කියලා තව්තිසා දිව්‍ය ලෝකේ සියලුම දෙවියන්ගනාවෝ දෙවියෝ කැඳවගෙනයි සක්‍රයා බුදුහාමුදුරුවෝ දකින්නට අර ඉන්ද්‍රශාල ගුහාවට ගියේ. එතකොට මේ වචන ටික අපි බලමු. දනව් එක ගමක එකලාව කියන්නේ තනියම, ගඳකිලිය කියන්නේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න සුවඳ කුටිය, නුවණ තවලාසේ දැක කියන්නේ නුවණ තව මෝරලා නැහැ කියලා දැකන ලාමකයි ලපටි කියලා දැනගෙන අවකාශ දුන්නේ නැහැ කියන්නේ ඉඩ දුන්නේ නැහැ, අවසර ලබා දුන්නේ නැහැ. ඉක්බිත්තෙන් දිව්‍ය සේනාව ඒබස් සසා තව්තිසා
දිව්‍ය ලෝකෙට යවුවනේ පණිවිඩයක්. බුදුන් දකින්නට යන්න අය ඉන්නවනම් එන්න මා එක්ක කියලා. දිව්‍ය සේනාවේ කාලා මහරජ තට වැඩෙක් වේවයි බොහෝ දවසක් ජීවත් වේවයි උයන් කෙලි හිමව් කෙලි ගංගා කෙලියට යම්මයි නොකියා අප බුදුන් කරා යම්මයි සිතූසේ මැනවැයි සතුටු. දැන් තව්තිසා දිව්‍ය ලෝකේ දිව්‍ය පිරිස කල්පනා කරනවා මහරජ සක්‍ර දේවේන්ද්‍රයාණනි තට වැඩෙක් වේවයි නුඹට මේකෙන් ප්‍රයෝජනයක් වෙනවා හෝ බොහෝ දවසක් ජීවත් වෙනවා හෝ උයන් කෙලි හිමව් කෙලි ගංගා කෙලියට උද්‍යාන ක්‍රීඩාවට හිමව් කෙලි කියලා කියන්නේ හිමාලය පර්වතයේ කරන ක්‍රීඩා ගංගා කෙලියට ගංගා ක්‍රීඩාවට යම්මයි නොකියා කියන්නේ නැතුව අප බුදුන් කරා යම්මයි සිතූසේ අපි උද්‍යානයට නැටුමට හිමව් කෙලියට එක් යන්නේ නැතුව බුදුහාමුදුරුවෝ දකින්න එක් යනවයි කියපු එක හොඳයි කියලා සතුටු වෙලා සක්දෙව් රජුගේ ඒතෙපුල් මුදුනෙන් පිළිගෙන සක්‍ර දේවේන්ද්‍රයාගේ ඒ වචන තෙපුල් කියන්නේ වචන මුදුනෙන් පිළිගෙන කියලා කියන්නේ හිස් මුදුනෙන් පිළිගන්නවා කියන්නේ සම්පූර්ණයෙන්ම පිළි අරගෙන හැම දෙවියෝ නික්මුණාව සියලුම දෙවියෝ පිටත් වෙන්න ගත්තා බුදුහාමුදුරු ළඟට යනවයි කියලා සතුටින් එකල සක්දෙව් රජ දික්කල අතක් මෙහෙම දික් කරපු අතක් වක් නොකරන ඇසිල්ලේ දික් කරපු අත නමන ඇසිල්ලෙහි වෙලාවේ දෙව්ලොවින් පහව දිව්‍ය ලෝකෙන් පහ වෙලා ඒ වේදිය නම් පර්වතයට පෙර එක බඹකු බැස වේදිය කියන පර්වතයට බැහැලා වැඩලා පෙර එක බඹකු එතනට බටකල පෙර අතීතයේ එක බ්‍රහ්මයෙක් එතෙන්ට බටකල කියන්නේ බැස්සහම පැමුණුනහම මහත් වූ ආලෝක වේ. විශාල ආලෝක කදම්බයක් ඇති වෙනවා. එදා දෙදෙව්ලොව දෙවියන් හැමදෙනාගේ චාතුරු මහරජිකයෙහි තාවතින්සේයි දෙදෙව්ලොව දෙවියන්ගේ හැමදෙනාගේ ශරීර ප්‍රභායෙන් සිරුරේ පැහැයෙන් ඒ පර්වතය හිරු දහස් සඳ දහස් නැංගා සේවිය හිරු දහස් සඳ දහස් නැංගා සේවිය හිරු දහසක් පායා ඇති කලක් මෙන් සඳු දහසක් පායා ඇති කලක් මෙන් එදා ආලෝකවත් වුණා. කවුරු ගියාට පස්සේද පොඩි හාමුදුරුවෝ සක් දෙවිදුයි තව්තිසා දිව්‍ය ලෝකේ දෙව් පිරිසයි බුදුන් දකින බලාපොරොත්තුවෙන් අර පර්වතයට බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න පර්වත ගුහාවට ගියාට පස්සේ ගියාම මේ විදිහට ආලෝකවත් වුණා. මේ විදිහට ආලෝකවත් වුණා. ඒ වෙලාව නම් දැන් ඔය එන වෙලාව සවස මිනිස්යන් කන බොන හවස මිනිස්සු කන බොන බාලදරුවන් දොර හිඳ කෙලිනා දොරටුවේ ඉඳගෙන ක්‍රීඩා කරන වේලාව. ඒ කාරණයෙන් ඒ දනව්වේ සියලු මිනිස්සයෝ ඒ කාරණයෙන් ඒ දනව්වේ ඒ ගමේ සියලු මිනිස්සයෝ දිලිවෙන පර්වතය දැක දිලියන පර්වතය දැකලා පර්වතය බබලනවා දැකලා අප බුදුන් කරා මෙතෙක්කල් දෙවියෝ අප බුදුන් කරා මෙතෙක්කල් දෙවියෝ මෙතෙක්කල් අපේ බුදුහාමුදුරු ළඟට දෙවියෝ එනකොට මධ්‍යම රාත්‍රියේ යෙති එන්නේ මධ්‍යම රාත්‍රියේ
මැදියම් රැයේ පෙරයම් වේලෙහිම ආවාහුය. අද පෙරයම් වේලෙහිම ආවාහුය. අද පෙරයම් වේලාවේ කියන්නේ හවස 6 සිට රාත්‍රී 10 දක්වා. මේගොල්ලෝ එන රාත්‍රියේ ඉක්මුණාට පස්සේ අද පෙරයම් කාලෙම ආවා කියලා කිමෙක් දෝ හෝ කාරණේ මොකද්ද? මහේශාක්‍ය දිව්‍ය රාජයෙක් හෝ බ්‍රහ්ම රාජයෙක්. මහේශාක්‍ය දෙවියන්ගේ ඉන්නෝනේ අල්පේශාක්‍ය. මහේශාක්‍ය දිව්‍ය රාජයෙක් හෝ බ්‍රහ්ම රාජයෙක්. දෙවියෙක් හරි බ්‍රහ්මෙක් හරි හෝ බුදුන් කරා පැන විචාරන්ට ආවන බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්න අහන්න ආවා වගේ අප බුදුහු කෙසේනම් පැනවදාරණ සේක්දෝ හෝ අපේ බුදුහාමුදුරුවෝ කොහොම දෙවියන්ගේ මේ ප්‍රශ්න විසඳනවාද? එසේ වූ දෙවියන්ගේ පවා සැක කරන බුදුහු එහෙම දෙවියන්ගේ පවා සැක නැති කරන බුදුන් දැන් අපට නුදුරු තෙන වසනසේක අපට සමීපේ වාසය කරනවා. දෙවියන්ගේ ප්‍රශ්න පවා විසඳලා දෙන බුදුහාමුදුරුවෝ දැන් අපට සමීපේ වාසය කරනවා. එසේ වූ ස්වාමි දරුවන්ට එහෙම වෙච්ච බුදුහාමුදුරුවන්ට බත් සරලුවක්, බත් හැන්දක්, කැඳ සරලුවක්, කැඳ හැන්දක් දුන්නා වූ සත්වයන්ට පූජා කරන සත්වයින්ට වඩා මේ ලෝකයේ හිතැත්තෝ පිනැත්තෝ නැත. දෙවියන්ගේ ප්‍රශ්න විසඳන බුදුහාමුදුරුවෝ අපේ ළඟ වැඩ ඉද්දී උන්වහන්සේට බත් හැන්දක්, කැඳ හැන්දක් දුන්නා වූ සත්වයින්ට වඩා මේ ලෝකේ වෙන පිනැත්තෝ නැහැ. ඒක තමයි පින්කම. සිත සිතා කිය කියා හිතමින් කියමින් සියලඟ ලෝමහර්ෂ ගන්නවා. සියලඟ මුළු ශරීරේම ලෝමහර්ෂ ගන්නවලා, ලොමු දැහ ගන්නවලා. ලොමු දැහ ගන්නවලා දෝත් මුදුන් බැඳගෙන, දෝත මුදුනේ බැඳගෙන සාදුකාර දෙමින් සාදුකාර පූජා දහස් ගණන් කොට සාදුනාද පවත්වමින් කොට බලබලා සිටිනා වූය බලබලා හිටියා. සාදුනාද දෙදී බලබලා හිටියා මොකද්ද මේ වෙන්නේ කියලා. එකල සක්දෙව් රජ පංචසික නම් දිව්‍ය පුත්‍රයා කැඳවා. එකල පංචසික නම් දිව්‍ය පුත්‍රයා කැඳවලා සක්‍ර දෙවියෝ කෙලින්ම ගියේ නැහැ. පංචසිකය මම සරාගී යමි. මම රාග සහිත කෙනෙක් වෙමි. බුදුහු අරාගී වෙති. බුදුහාමුදුරුවෝ විරාගී තැනැත්තෙක්. රාගාදී දෝෂ නැති කෙනෙක්. එසේ හේයින් බුදුන්ගේ අදහස් කාටවත් නොදැනේ. බුදුහාමුදුරන්ගේ අදහස් කාටවත් ඒ හින්දා හොයන්න බෑ. නොදැනේ. තෝ පළමු කොට පලා ගොස් පංචසිකට කියනවා පළමු කොට ගිහිල්ලා. පලා ගොස් කියලා කියන්නේ දුවලා නෙමෙයි. ඉස්සරලා ගිහිල්ලා. බුදුන් සතුටු කරවා බුදුහාමුදුරුවොත් එක්ක ආගිය තොරතුරු කතා කරලා සතුටටපත් කරලා. මෙයා වාදකයන් යනික වීණා වාදනය කරලා මා බව කියා සක්‍ර දෙවියෝ ඇවිල්ලා ඉන්නවා කියලා අවසර ඉල්වා දීලව පොයින්ට් එකක් දාගෙන එන්න අවසර අරගෙන එන්න. බලන්නකො මේවා කොච්චර වටිනවද කියලා අපේ සමාජයේදී. ප්‍රධානියෙක් යම් කිසි කෙනෙක් හමු වෙන්නට යනකොට ඔහුගේ ඉන්න ලේකම්වරයෙක් තමයි ඒ අවස්ථාව නිර්මාණය කරගන්නේ. සක්දෙවියොත් එහෙමයි. තමන්ගේ පංචසික කියන
දිව්‍ය පුත්‍රයා යවනවා බුදුහාමුදුරුවන්ව සතුටු කරලා මට අපොයින්ට්මන්ට් එකක් දාගෙන එන්න. එහෙම නැත්නම් හමු වෙන වෙලාවක් දාගෙන එන්න. එකල මම ගොස් දැක වඳිමි. ඊට පස්සේ මං ගිහිල්ලා වඳිනවා. කාරණකෙම මොකක්ද ඒකට හේතුව? මේ පංචසික දිව්‍ය පුත්‍රයා නම් මේ පංචසික කියන දිව්‍ය පුත්‍රයා බුදුන් කෙරෙහි වල්ලභය. බුදුහාමුදුරුවන්ට හිතවත්. සිතු සිතු විට ගොස් හිතෙන හැම වෙලාවෙම ගිහින් බුදුන් හා සමග කතා කරේ බුදුහාමුදුරුවෝ එක්ක කතා කරනවා. බය නැතුව ගොස් අවසර ඉල්වා දෙන දෙවියෙක්, මෙයා වගේ බය නැතුව ගිහිල්ලා අවසර ඉල්ලන දෙවියෙක් දෙදෙව්ලොව සදෙව්ලොවම මෝහට වඩා නැත, පංචසිකට වඩා කෙනෙක් නැහැ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ළඟට නිතර යන වඳින කතා බහ කරන අවසරයක් ඉල්ල ගන්න පුළුවන් දෙවියෙක් ඉන්නවා නම් ඒ පංචසික විතරයි. දෙදෙව්ලොවේම චාතුරු මහරජකෙත් ඊළඟට තාවතින්සේත් වෙන කොහෙවත් නැහැ. එසේහින් ඔහුම යවීහි. ඒ හින්දා යාවම තමයි යවුවේ. පුරුදුකාරයෙක්. දිව්‍ය වුණා කියලා නැහැ. අපි ළඟ තියෙන ගතිගුණම තමයි තියෙන්නේ නේද? ඔව්. සරාගීයමි රාග බවින් යුක්තය, අරාගීසේක රාගී බවින් තොරය, වල්ලභ හිතවත්ය. මේ දිව්‍ය ලෝක දෙක. තේරුණා නේද පොඩි හාමුදුරුවෝ? හොඳයි. ඉක්බිත්තෙන් ඊට පස්සේ සක්‍රයා කී බස් ගිවිස. සක්‍රයා කිවපු ඒ බස් වචන ගිවිස පිළිගෙන ඒ පංචසික දිව්‍ය පුත්‍රතම ඒ පංචසික දිව්‍ය පුත්‍රයා තමාගේ බේලුව පණ්ඩු නම් වීණාව අරගෙන, තමාගේ බේලුව පණ්ඩු කියන වීණාව අරගෙන බුදුන් කරා නික්මින බුදුහාමුදුරුවෝ ඉන්න තැනට යන්න පිටත් වුණා. ඒ කෙසේ වූ වීණායෙක් දෙයක්. එතකොට දැන් මේ වීණාව කොයි වගේ වීණාවක්ද? දැන් එදා තේ තිබ්බ වීණාව පිළිබඳ විස්තර කියනවා. ඒ වීණාවේ පොකුර, වීණාවේ එක කොටසක් පොකුර කියලා කියන කොටස. අර ලොකු ගෙඩියක් වගේ තියෙන කොටස ඝන රන්මය, තනි රත්තරන්. කඳ ඉඳුනිල් මිනමය. වීණාවේ කඳ දිගට තියෙන කොටස ඉන්ද්‍රනීල මාණික්‍ය. තත් රිදීමය. ඒ වීණාවේ තත් රිදී. තත් රිදීමය. වේටනය ප්‍රවාලමය. දැන් මේ වේටනය කියන කොටස මේ පැරණි භාෂාවේ තියෙන කොටස වීණාවේ එක කොටසක්. ඒ කොටස ප්‍රවාලමය. ප්‍රවාල කියන්නේ පබළු. වීණා පත්‍රය ගව්වක් දිගය. තත් ගව්වක් දිගය. වීණා පත්‍රය ගව්වක් දිගයි. වීණාවේ තත් ගව්වක් දිගයි. කඳ ගව්වක් දිගයි. මෙසේ තුන් ගව් පමණ දිග, ගව් 3ක් විතර දිග ඒ වීණාව අරගෙන සම 50 මුසනින් මුසන් කොට සදා. මේකේ තේරුම වීණාව සුසර කරලා, වීණාව සුසර කරලා මේ මුසනින් කියලා කියන්නේ ඒ වීණාව සුසර කරන රටාවකින් මුසන් කරලා කියන්නේ සුසර කරලා නියගින් පැහැර, නියාගින් තට්ටු කරලා මధుර වූ ගීතස්වරයක් හැරලා මිහිරි ගීත නාදයක්, ගීතස්වරයක්, මිහිරි ගීත නාදයක් නිකුත් කරලා ඒ වීණා කඳ අල්ලෙහි තබාගෙන
ඒ වීණාවේ කඳ අතේ තියාගෙන බුදුන් වැඩහුන් ඒ ඉන්ද්‍රශාලා නම් ගුහාවට වැඩ බුදුහාමුදුරු වැඩ ඉන්න ඉන්ද්‍රශාලා ගුහාවට ගිහිල්ලා නුදුරු නොලංව ලං වෙන්නේ නැතුව ඈතම ඉන්නේ නැතුව නුදුරු තැනක ඈතත් නෙමේ ළඟත් නෙමේ නුදුරු නොලංව බුදුන් අභිමුඛයේ සිටගෙන බුදුහාමුදුරු ඉස්සරහා ඉඳගෙන වීණා කඳ වමතින්ගෙන වීණා කඳ වමතට අරගෙන දකුණතින් වීණා පතත් එක්ක බුදුන්ට නමස්කාර දක්වාලා බුදුහාමුදුරන්ට වැඳලා බුදුන්ගේ ශ්‍රී මුඛය බලබලා බුදුහාමුදුරන්ගේ ශ්‍රී මුඛය කියන්නේ උතුම් මුවපියුම උතුම් මුඛය මුහුණ එතන මුඛ කියන්නේ මුහුණ උතුම් මුහුණ බලබලා බුදුන්ට ස්තුති කොට බුදුහාමුදුරන්ට ස්තුති ගායනා කරමින් ධර්මයට ස්තුති කොට ධර්මයට ස්තුති ගායනා කරමින් රහතන්ගේ ගුණ කියා රහතන් වහන්සේලාගේ ගුණ ප්‍රකාශ කරමින් කාම ගුණ උදෙසා කාම ගුණවලට කැමැත්ත ගුණවලට පෙර තමා බැඳගෙන ගායනා කළ ගාථාවන් කියා ඉස්සර කාමය බැඳුණු ගැයුම් නැවත කියා ගායනා කරන්නට පටන් ගත්තා. ආපහු ගායනා කරන්න පටන් ගත්තා. දැන් බුදුහාමුදුරුවෝ ළඟට ආපු මේ වීණා වාදකයා සක්‍රයාගේ වමනාවට බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා කාමගුණ සහිත ගායනා කරන්නට පටන් ගත්තා. දැන් මේ වීණාවේ පොකුර වේටනය මේවා ඇත්තටම වර්තමානයේදී අපට හඳුන්වන්න නම් සොයා ගන්නට නැති තරම් අපිට මේ ටිකම ගන්න වෙන්නේ මොකද්ද වීණාවේ කොටස් කියලා සමපනස් මුසනින් මුසන් කොට කියලා කියන්නේ වීණාව සුසර කරලා සුසර කරන වීණාවේ එක් කොටස් එක රාග වලින් සුසර කරලා කියන තේරුම තමයි මේ ටිකට අපිට අපේ පොඩි හාමුදුරුවන්ට දැනගන්න වෙන්නේ. ඒ මෙසේය ඒ කොහොමද කියනවා නම් මෙන්න මේ විදිහට වතුර ටිකක් බීලා හොඳයි අපි බලමු ඊළඟට මොකද වෙන්නේ. ඔන්න මෙන්න මෙහෙම කියවුවා. කොහොමද කිව්වේ? වන්දේ තේ පිතරං බද්දේ තිම්බරුං සූරිය වච්චසේ යේන ජාතාසි කල්යාණී ආනන්ද ජනනී මම යනාදී ගාථාවන් කියා මං කිව්වා වගේ නෙමෙයි ඊට වැඩිය ලස්සනට තාලෙට මේ ගාථාව කියා වීණාවද ගායනා කරේ වීණාවත් වාදනය කරනවා. එහි අර්ථ කිමයත් මේ ගාථාවේ අර්ථය. එම්බා සූර්ය වච්චසානං ඊතා මනෝහර වූ හස්තපාදයන් ඇත්තීය. සූර්ය වච්චසා නම් ඊතා මනෝහර සිත් පැහැරගන්න හස්තපාදයන් නැත්තීය. සිතු විට හිතපු වෙලාවට මාගේ සොම්නස් වඩන්නීය හිතූ වෙලාවට මාගේ සතුට වඩවන්නීය පාදාන්තයේ පටන් කේශාන්තයේ දක්වා පාදාන්තයේ පා කෙලවර සිට කෙස් කෙලවර දක්වා ඒ කියන්නේ මේ හිස මුදුන දක්වා හිරිර කලබක්සේ හිරුරැස් පොකුරක් වගේ හිරිර කලබක්සේ හිරුරැස් පොකුරක් වගේ සිය ළඟින් නික්මෙන්නා වූ ස්වකීය ශරීරයෙන් සිය ළඟින් සියලු ශරීරයෙන් නික්මෙන්නා වූ ප්‍රභා ඇතියෙන් ප්‍රභාව පැහැය ආලෝකය ඇති නිසා සූර්ය වච්චසායි නම් ලද සූර්ය වච්චසායයි නම් ලැබූ එසේ සුන්දර වූ ඒ විදියට සොඳුරු රූසිරින් දිලියෙන්නා වූ
රූපශ්‍රීයෙන් දිලියන සූර්ය වච්චසානම් දිව්‍යාංගනාව සූර්ය වච්චසානම් දිව්‍යාංගනාවනි තිගේ පියාණන් නුඹේ පියා තිම්බරූ නම් ගන්ධර්ව තිම්බරූ කියන ගන්ධර්ව දිව්‍ය රාජයන් තී මට දෙතෝතින් නුඹව මට දෙනවා නම් තී මට දෙතෝතින් බැසහෙව වඳිමි වඳිනවා බැහැලා වඳිනවා. දැන් මේ සක්‍ර දෙවියෝ යවපු පණිවිඩකාරයා වීණා වාදකයා පංචසිකයා තමයි මේ මෙහෙම කියන්නේ. තීමට දෙතෝතින් බැසෙව වඳිමි. හිරිර කලබක් කියන්නේ හිරු රැස්. සියලඟින් කියන්නේ සියලු සිරරෙන්. ප්‍රභා කියන්නේ පැහැය. ප්‍රභා කියලා කියන්නේ පැහැය. ප්‍රභාව විහිදුවනවා. එතකොට දැන් හොඳ පණිවිඩකාරයෙක් තමයි ගිහින් ඉන්නේ. බුදුහාමුදුරුවන්ට මා ආභව කියන්න කියලා යවපු පණිවිඩකාරයා දැන් මොකද කරන්නේ? බුදුහාමුදුරුවෝ ඉස්සරහා ගායනා කරනවා තමන්ගේ පෙර කාමය පිළිබඳ ගායනා. මේ තියෙන්නේ එයාගේ සිද්ධියක් බුදුහාමුදුරුවෝ ඉස්සරහා ගායනා කරනවා. ශෝකීයට මන්ද මාරුතයක්සේ ශෝකයෙන් වෙන්න අයට මද සුළඟක් මන්ද මාරුතයක් වගේ. පිපාසිතයන්ට අහස් ගංගාවක් වගේ. පිපාසයෙන් ඉන්න අයට අහස් ගංගාවක්. බඩදලයන්ට අමා පාත්‍රයක්සේ. බඩදලය කියලා කියන්නේ බඩගින්න තියෙන කෙනාට. බඩදලයන්ට අමා පාත්‍රයක්සේ. හරියට දෙවියන්ගේ අමෘතය පිරිච්ච භාජනයක් වගේ. අමා පාත්‍රයක් වගේ. රෝගියක් කට දිව බෙහෙතක් වගේ. රෝගෙන් ඉන්න කෙනෙකුට දිව්‍යමය වූ බෙහෙතක් වගේ. රහතන්ට සද්ධර්මයක්සේ. රහතන් වහන්සේලාට සද්ධර්මයක් වගේ. සේ ගින්නට ඇල්දිය කඳක්සේ උපමා ගොඩක්. ගින්නට ඇල් වතුර ප්‍රවාහයක් වගේ නිවිල යනවා. තී නිසා උපන් මාගේ කාම පරිඩාහය. සූර්ය වච්චසට කියනවා තී නිසා උපන් මාගේ කාම පරිඩාහය. නුඹ හින්දා මගේ ඇතිවෙච්ච කාම පරිඩාහය. කාමය නැමැති ග්‍රීෂ්මය. කාම පරිඩාහයද නිවා හැරපිය නැති වෙලා ගියා. තවද යම්සේ මිරිඟු සොයා ඇවිදිනා. මිරිඟුව කියලා කියන්නේ මායාවක්. මිරිඟුව සොයාගෙන ඇවිදින අඥාන වූ ඇත්පොව්වෙක්. මෝඩ ඇත් පැටියෙක්. පස්පියුම් විලකට බැස පස්පියුමින් සුසජ්ජිත වූ විලකට බැහැලා සිත්සේ පැන්බී හිතේ හැටියට බීලා පැන් සොඬ අග විචරක් තිබියදී හොඬේ කෙලවර විතරක් තියෙන්න සර්වාංගයෙන් දියෙහි ගැලී හොඬ විතරක් උඩට තියෙන්න මුළු සිරුරම දියේ දාගෙන ඒ සිහිල් දියේ සුව විදීද ඒ වතුර බීපු විලේ සීතල ජලයේ සුවය විඳිනවාද ඒ හස්ති රාජයාසේම හරියට ඒ වගේ මම තී තන බඩතුර නැමැති සරසියට බැස තී නුඹගේ තන බඩතුර නැමැති සරසියට බැස විලකට බැහැලා නුඹගේ මොන විලද තන බඩතුර නැමැති සරසියට බැහැලා තන මණ්ඩල පයෝදර සහ කුස කියන මේ විලට බැහැලා කවරනම් දවසක කවද්ද සිත්සේ සුව විඳින්ද කවද්ද මම ඒ සුවය විඳින්නේ. දැන් මේ කියන්නේ බුදුහාමුදුරුවෝ ඉස්සරහා. සූර්ය වච්චසාව සමග මම කවද්ද එකතු වෙන්නේ කියන එක මේ කියන්නේ. කියන්නේ බුදුහාමුදුරුවෝ ඉස්සරහා. තවද යම්සේ මදයෙන් මත්තු මදේ කියලා කියන්නේ අර තුන් තැනකින් මද වෑහෙන කාලේ මදයෙන් මත්තු ඇත්පොව්වෙක් ඇතෙක් පැටියෙක් තරුණ ඇතෙක් තෝමරාංකුශයෙන් උදවන ලදුවේ
තෝමරාංකුශයෙන් කියලා කියන්නේ හෙල්ල. අංකුශ කියන්නේ හෙල්ලට. තෝමර කියලා කියන්නේත් මෙහෙම උලකට. එතකොට තෝමරාංකුශයෙන් කියලා කියන්නේ හෙල්ලයෙන් උදුවන ලදුවේ. උදුවන කියන්නේ අවුස්සනවා. කේන්ති ගන්න ඕන. කාරණා නොදනීද. එතකොට මදයටපත් වෙච්ච ඇතා හෙන්ඩුවෙන් යන්නහම කළයුත්ත නොකළයුත්ත කාරණා කරන දන්නේ නැතුව ඔහු සෙයින් මම දන්න ඒ වගේ මමත් හරියට නිකම් මද ඇතෙකුට හෙන්ඩුවෙන් යන්නහම කිපිලා කටයුතු කරනවා වගේ හොඳ නරක දේ හොයාගන්න බැරුව කටයුතු කරනවා වගේ මමත් කාමෝන්මාද වූ කාමයෙන් උන්මාදයටපත් වෙලා කාමයෙන් පිස්සු වැටලා උන්මාද කියලා කියන්නේ පිස්සු වැටෙනවනේ. ස්වභාව ඇති මටත් දැන් ආන් ඒ වගේ. කවුද මේ කියන්නේ? මේ කියන්නේ වීණාවාදකයා පණිවිඩකාරයා. විරාගයට සුදුසු කිසි කාරණයක් නොදනිමි. මට විරාගයට මේ රාගී බවන් තොරවීමට මට කිසිම කාරණයක් නැහැ. සියල්ලම සරාගී සිතුවිලි ඇති වෙන විදිහටයි සියලු දේ සිද්ධ වෙන්නේ කියලා කියනවා. එතකොට මේ වචන උදුවන ලදුව කියන අවුස්සනවා, කේන්ති ගස්සනවා, බඩදලයෝ කියලා කියන්නේ බඩගිනි ඇති අය, කාම පරිඩාහය, කාමයේ පිළිබඳ ග්‍රීෂ්මය, දාඩිය, සර්වාංගයෙන් සියලු ශරීරයෙන් තන බඩතුර නැමැති සරසයට පයෝදරා කුස නැමැති විලට, තෝමරාංකුශයෙන් හෙන්ඩුවෙන් තව අනින ආයුධයකින් කියලා කිව්වත් කමක් නැහැ. උදුවන ලදුවේ අවුස්සන ලද. සොඳුර අය කියනවා. තී කෙරෙහි ලොබ සිතින් කිසිවක්කුගේ බස් මා කන නොහේ. සූර්ය වච්චසාට කියනවා. සොඳුර තී කෙරෙහි ලොබ සිතින් උඹ පිළිබඳ ඇති වෙලා තියෙන මේ ලෝභී කාම සිතුවිල්ලෙන් කිසිවක්කුගේ බස් මා කන නොඇටේ. වෙන කවුරුවත් කියනව මට ඇහෙන්නේ නැහැ. නත්ති රාග සමෝ අග්නී කියලා කියන්නේ අග්ගි. ඒ කියන්නේ ගින්න රාගය හා සමාන ගින්නක් නැහැ. දැන් පංචසිකය ඒ ගින්නෙන් දැවෙනවා. මා තී කෙරෙහි බද්ධකාම චේතනාව. මා මගේ තී කෙරෙහි බද්ධකාම චේතනාව, බැඳුණු චේතනාව, බද්ධකාම බැඳුණු කාම චේතනාව බිලියක් ගිලූ මසකුසේ හරියට ඇමක්, බිලියක් කියලා කියන්නේ ඇමක් ගිලපු මත්ස්‍යයෙකු වගේ ගලවා ගන්නට නොපොහොසතමි. ඒ මට නුඹ කිරේ ඇතිවෙච්ච කාම චේතනාව අයින් කරගන්න බෑ. කොයි වගේද? හරියට ඇමක් ගිලපු මාළුවෙක් වගේ. ඇම ගිල්ලහම බිලි කොක්කේ ගලව ගන්න බැරුවා වගේ මමත් එහෙම දැන් ඇලිලා ඉන්නේ. මට මගේ සිතුවිලි අයින් කරන්න බෑ. යම්සේ රහතන්ට ස්වල්ප වූ දානයක් දුන්නා වූ, යම්සේ රහතන්ට ස්වල්ප වූ දානයක් දුන්නා වූ, රහතුන් වහන්සේලාට ස්වල්ප වූ දානයක් දුන්නා වූ සත්වයන්ට නොයෙක් දිව්‍ය සම්පත් දෙන්නේද? පුංචි හරි දානයක් පිරිනපුවාම සත්වයින්ට දිව්‍ය සම්පත් දෙනවද? එහෙයින්ම තෝද නුඹද අක්බඹරුව මතු බලා තිබෙන්නා වූ, අක්බඹරු කියන්නේ කැරලි ගැහිලා, අක්බඹරුව මතු බලා තිබෙන්නා වූ, කැරලි ගැහිලා ඉහළ බලා සිටින සිනිඳු වූ කේශ කලාපයෙන්, ස්නිග්ධ වූ කේශ කලාපයෙන්, කේශ කලාපයක් නුඹට තියෙනවා. තුන් අවුරුදු මුව පොල්ලක බඳු වූ, තුන් අවුරුදු මුව පොල්ලක බඳු, අවුරුදු 3ක් විතර මුව පැටියෙක් වගේ මුව පොල්ලක බඳු දිගු පුලුල් ඇස් ඇතියෙහිය, දිගු පුලුල් ඇස් ඇතියෙක්. කාන්තාවන්ගේ ඇහැ මුවැත්තියකගේ ඇහැට සමාන කරන එක සාහිත්‍යයේ දක්නට ලැබෙන ලක්ෂණයක්. මට පළමුව උපන්නා වූ, මට පළමුව වූ එක් සිත, එක හිතුවිල්ල දැන් තී පිනිස නොයෙක් සිත්විය, නුඹ නිසා දැන් නොයෙක් සිතුවිලි බවට පත් වෙලා. රහතන් දැක මා කලා වූ
නොයෙක් පින්කමෙක් ඇත්තේ වී නම් රහතන් වහන්සේලා නිසා මා කරපු නොයෙක් පින්කම් තියෙනවා නම් එයිත් මට තීහා සමකම විපාක දෙවයි. ඒවත් මට නුඹත් එක්කම විපාක දෙන්න. පෙරමා මිනිස් ලොවදී ඉස්සර මම මිනිස් ආත්ම භාවයේ මිනිසුන්ට දුන් ධනෙක් ඇත්නම් මිනිස්සුන්ට දුන් ධන්වල විපාකයක් තියෙනවා නම් තීහා සමගම විපාක. ඒ කියන්නේ උඹ මට ලැබෙන්න කියලා මේ කියන්නේ. තීහා සමගම විපාක දෙවයි. යම්සේ ක්ෂත්‍රීය වංශයේ උපන්නා වූ අප ක්ෂත්‍රීය වංශයේ පුදුන අප බුදුහු පළමු නිවන් සොයා ඇවිදිනසේක්ද බුදුහාමුදුරුව ප්‍රථමයෙන් නිවන් සොයා ඇවිදිසේක්ද එසේ හේයින් මමද දැන් තී සොයා ඇවිදිමි මං උඹව හොයාගෙන එනවා ඔබව සොයා ආවා කියලා මේ සක් දෙවියන්ගේ පණිවිඩ කරුවා පංචසිකයා කියනවා. බුදුහාමුදුරුව ළඟදී මේ ගායනා කරනවා. මොනවද ගායනා කරන්නේ? පෙර ඔහු ගැයූ මේ ගී කාමය මුසූන ගීත බුදුහාමුදුරුව ඉස්සරහා ගායනා කරනවා. මේවා තමයි මේ ගී. සූර්ය වච්චසාට කියපුවා. මෝ පොල්ලොකු කියන්නේ මෝ පැටියේ. බිලියක්කුගේ කියන්නේ ඇමක්. යම්සේ මාගේ බුදුරජාණෝ බෝධි පර්යංකයේ හිඳ. මොකද මේ බෝධි පර්යංකය කියන්නේ? බෝධි පර්යංකය කියලා කියන්නේ බෝ මැඩ ධාරමණ්ඩියෙන් බුදුහාමුදුරුවෝ වැඩ හිටපු අවස්ථාව. වජ්‍රාසනය මස්තකයේ හිඳ සවුනේ ගෙවා දැන සියලු ක්ලේශයන් ගෙවලා දැනගෙන බුදුව එවේලේ ඊතා සන්ත වූ සෝසෙක්ද ඒ සියලුම කෙලෙසුම් නැසලා දතයුතු සියල්ල දැනගෙන බුදුහාමුදුරුවෝ සන්තෝෂ වුණාද? එහෙයින් අන්න ඒ වගේ මමද තීලද්දා ඊතා සතුටු වෙමි. මම සූර්ය වච්චසා ඔබ ලැබුණොත් බුදුහාමුදුරුවෝ සියලු කෙලෙසුම් නැසලා වජ්‍රාසනයේ මස්තකයේ ඉඳගෙන සතුටු වුණා වගේ මමත් සතුටු වෙනවා. ඉඳින් අපගේ සක්දෙව් රජ සක්‍ර දෙවියෝ මා කෙරෙහි සන්තෝෂයෙන් වරයක් දෙනුයේ මට සතුටින් වරයක්. ඒ කියන්නේ අවස්ථාවක් දෙනවා නම් මේ මාගේ මේ දෙදෙව්ලොව චාතුරු මහා රාජිකයත් තාවතින්සයත් කියන දිව්‍ය ලෝක රාජ්‍ය කැමැත්තෙහිද සූර්ය වච්චසාව කැමැත්තෙහිදයි සක්‍රය මගින් ඇහුවොත් චාතුරු මහා රාජිකයයි තාවතින්සයයි කියන මේ දිව්‍ය ලෝක දෙකද කැමති වෙන්නේ? එහෙම නැත්නම් සූර්ය වච්චසාවද කැමති වෙන්නේ කියලා ඇහුවොත් ඒ සක්‍ර සම්පත් හැරපියා සක්‍රයා විඳින ඒ දෙදෙව්ලොව සම්පත් අත්හැරලා දාලා මම තී කැමති වෙමි සොඳුර මං ඔයාට කැමති වෙනවා සූර්ය වච්චසා. තීගේ පියාණන් ඔයාගේ තාත්තා තිම්බරූ නම් දිව්‍ය රාජයාගේ නුවර දොර අලුත නුවර නගරයේ දොරටුවේ අලුත මල් පිපි සිටි සල් රුකෙක් ඇත. අලුත මල් පිපිච්ච සල් ගහක් තියෙනවා. ඒ සාල රාජයා ඊතා මනෝහරය. ඒ සල් ගහ ඊතා සිත් ගන්නා සුළුයි. ඊතා මනෝහරය සිත් ගන්නා සුළුය. ඒ සාල රාජයා මනෝහරය ඒ සාල වෘක්ෂ රාජයා සේම ඒ සල්ගහ වගේම දිව්‍යශ්‍රීන් භරිත වූ කියන්නේ දිව්‍ය සම්පත් වලින් බර වූ තී පිය නුඹගේ පියා වූ ඒ දිව්‍ය රාජයා වඳිමි. ඒ තාත්තට මං දන ගහලා වඳිනවා. යනාදීන් මෙසේ අමා මහා සිරිගීහා එක බඳන කලාලා හලන්න කුසේ අමූර්තය. අපේ හමුදුරුවෝ අමූර්තය හා මහා නෙමේ අමූර්තය හා සිරිගී කියන්නේ විෂ. ඊතා උග්‍ර විෂක්. අමූර්තයයි උග්‍ර විෂකුයි එක බඳනක ලාලා එක බඳුනක දාලා හලන්න කුසේ
කලවම් කරන්නකෝ වගේ. බුදු ගුණ හා කාම ගුණ මස් සම්මිශ්‍ර වූ ගාථා කියා. බුදු ගුණයි කාමයේ මිශ්‍ර වෙච්ච අර සූර්ය වච්චසාවගේ ගුණයි කිය. දැන් බලන්න හරි ලස්සන උපමාවක් තියෙනවා. මොකද්ද? කාම ගුණයි බුදු ගුණයි එකට කිව්වා. බුදු ගුණ හරියට අමෘතය වගේ. පොඩි හාමුදුරනේ. කාම ගුණ හරියට උග්‍ර විෂයක් වගේ. ගාථා කියා බුදුන් ඉදිරියේ සිටගෙන අලජ්ජීව ගායනා කරේ. අලජ්ජීව. ලැජ්ජාවකින් තොරව. කිසි හිරිකිතයක් නැතුව කියලා අපි කියන්නේ. බුදුහු එකල බුදුහාමුදුරුවෝ වෙලාවේ පංචසිකය තාගේ ගීස්වරය හා වීණාස්වරය සමසමය ඔන්න අගය කරනවා. ගීත ස්වරයයි වාදනයයි දෙක එක සමානයි. වීණාස්වරය හා ගීත ස්වරය සමසමය බුදුහාමුදුරුවෝ සංගීතය අගය කරපු වෙලාවක්. වීණාස්වරයයි ගීත ස්වරයයි සමයි. එකකට එකක් ඉක්මවන්නේ නැහැ. ගීත ස්වරය තන්ති ස්වරය නොඉක්මවයි. ගීත ස්වරය අර වාදනය කරන ස්වරය ඉක්මවන්නේ නැහැ. තන්ත්‍රි ස්වරය ගීත ස්වරය නොඉක්මවයි. වාදනය කරන ස්වරය ගායනා ස්වරය ඉක්මවන්නේ නැහැ. වදාළසේක. බුදුහාමුදුරුවෝ සංගීතය එතනදී ප්‍රතික්ෂේප කරේ නැහැ. අගය කළා පංචසික ඔක ලස්සනයි. වාදනයයි ගායනයයි සමව ගමන් කරනවා. වාදනය ඉක්මවා ගායනයේද ගායනය ඉක්මවා වාදනයේද එන්නේ නැහැ කියලා වදාළසේක. අගය කළා පංචසිකගේ වාදනය. එතකොට එකයි පොඩ්ඩක් එතකොට සක් දෙවිඳු කාගේ වාදනයේද මේ ගායනයේද අගය කළේ? බුදුහාමුදුරුව අගය කළේ කාගේ ගායනයේ වාදනයේද? සක් දෙවිඳු එවපු පණිවිඩකාරයාගේ. කවුද පණිවිඩකාරයා? පංචසික. පංචසික කවුරු ගැනද මේ බුදුහාමුදුරුවෝ ඉස්සර කාමගුණ කීවේ? සූර්ය වච්චසාව ගැන. සූර්ය වච්චසාව ගැන පෙර කියපු කාම ගුණ වර්ණනාව බුදුහාමුදුරුවෝ ඉස්සරහා කරා බුදු ගුණත් එක්ක මිශ්‍ර කරලා. දැන් ඔන්න අපේ පොඩි හාමුදුරුවෝ තවත් සන්දිස්ථානයකට මේ පාඩමේපත් වෙනවා. ඒ කියන්නේ සක්‍රයා බුදුන් දකින්නට දැන් ටික ටික ලං වෙන වෙලාව අර ගුහාව ළඟ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නකොට සක්‍රයා ආසන්නයට ඇවිල්ලා තමයි මේ පංචසිකයාව එව්වේ මං ආපු බව බුදුහාමුදුරන්ට කියන්න කියලා. හොඳයි. එතකොට දැන් ඔන්න මේ කතාවේ අපි මෙතනදී නතර වෙනවා. ඔබ වහන්සේලාට මෑණිවරුන්ට මේ දුවා දරුවන්ට අද දවසේදී අපි කරපු පාඩමේ දිව්‍ය රාජ පූජා කතාවේ තවත් ඉදිරියට වෙන සිදුවීම් පිළිබඳව අපි ඉදිරි පාඩමකදී හමු වී සාකච්ඡා කරන අදහසින් බලාපොරොත්තුවෙන් අද දවසේදී පාඩමට සම්බන්ධ වෙච්ච ගෞරවනීය ඔබ වහන්සේලාට පොඩි හාමුදුරන්ට සහ මෑණිවරුන්ට සහ ප්‍රාචීන භාෂා විෂය උනන්දුවක් දක්වන දූ දරුවන් ඇතුළු ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද පාඩමෙන් සමුගන්නවා. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි ඩීපී ප්‍රාචීන අධ්‍යාපනය